සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට. නිර්වාණ ධර්මය යනු සටහනක් ඇත්තා වූ හෝ හටගත්තා වූ හෝ ධර්මයක් නොවේ. නිත්‍යව පැවත්නා හේයින් කිසි කලෙකත් අභාවයට එන ධර්මතාවක්ද නොවේ. ඒ මහාර්ග වූ ගම්භීර වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි නිවන් මගත් සමගින් ඒකාත්මික වන ඔබ සැමගේ ප්‍රාර්ථනාව. ඒ සඳහා අප කෙරෙහි මහා කරුණාවෙන් වැඩමවා වදාළ අප ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේව මා පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. සාදු සාදු සාදු. අද දිනේ නිවන් මඟ ධර්මානුශාසනාව සඳහා කල්යාණ මිත්‍ර දායකත්වය යනුවෙන් සඳහන් කර තිබෙන්නේ කොටදෙනියාවේ පදිංචි ජේ.ඩබ්ලිව් චතුර මහතා සහ එස්.ඒ. ටිලානි නිමල්කා සුබසිංහ මහත්මිය යනුවෙන් සඳහන් කර තිබෙනවා. එසේනම් මාගේ පාද නමස්කාර පූර්වක ගෞරවනීය ආරාධනය අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් මඟ සද්ධර්මානුශාසනාව ආරම්භ කිරීම සඳහා උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ධර්මස්වයට ප්‍රථමයෙන් හැමදෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන නමස්කාරයන් තුන් වතාවක්. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම භන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒක ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියන්ති. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය නිබඳව නිරතුරුව සකස් කරගත යුතු තියෙනවා. මේ ජීවිතය සාර්ථක කරගන්නටත්, සසර ජීවිතය සුවපත් කරගන්නටත්, උතුම් නිවනින් සැනසෙන්නටත් අපි නිබඳව නිරතුරුව ඒ උතුම් ධර්මය අපේ ජීවිතයට එකතු කරගත යුතුව තියෙනවා. එහෙම නොවෙන්නට අපිට කිසිම විදිහකින් සාර්ථක තත්ත්වයකට ගන්නට පුළුවන්කමක් නැහැ අපේ ජීවිතය. ඉතින් හැම වෙලේම අපි අරමුණු කරන්න ඕන එක්තරා සුවිශේෂී සිද්ධිදාමයක් තියෙනවා. මේ ජීවිතය සාර්ථක තැනකට ගන්න ගියාම අරමුණු කරන්න ඕන සුවිශේෂී සිද්ධිදාමයක් තියෙනවා පින්වත්නි. ඒ තමයි පළවෙනිම කාරණාව, මහා බෝධිසත්වයාණන් වහන්සේ කොයි විදිහටද ඒ බෝධි සම්භාරය පුරණ කාලයේදී කටයුතු කරේ කියන එක ගැන යම් අදහසක් තබා ගත යුතුව වෙනවා. මොකද අපි දන්නවා හොඳටම පාරමිතාවන් අපේ සම්පූර්ණ වෙන්නට ඕන කියලා. මේ පාරමිතාවන් ගැන අපි බොහෝ දේවල් සාකච්ඡා කළ යුතුව තියෙනවා. සැබවින්ම ප්‍රායෝගිකව ඒ ගැන අපි කතා කරමු. නමුත් මේ බෝධි සම්භාරය පුරණ මහා බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුව තියෙන්නේ වෙන කවරක්වත් නිසා නෙවෙයි. අපි දන්නවා නිවන් දකින්න ඕන කරන පාරමිතාවන් ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න ඕන ප්‍රමාණයක් සහ මහා බෝධියෙන් නිවන් දැකීම සඳහා අවශ්‍ය කරන ප්‍රමාණයන් වල පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා කියන ආකාරයට මුළු ජීවිතේම නැති වුණත් මේ පාරමිතාවන් සම්පූර්ණ කරගන්නේ මහා බෝධිසත්වයන්න් වහන්සේ කිසිම අඩුවක් නැතුව. නමුත් ඊට සමාන්තරව අපෙත් ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින කෙනාටත් අනිවාර්යයෙන්ම පාරමිතාවන් සම්පූර්ණ කරගන්න ඕන. ශරීර අංග නැති වෙන මට්ටමකදී පවා පාරමිතාවන් සම්පූර්ණ කරගන්නේ පච්චේක බෝධියෙන් නිවන් දකින උත්තමයන්න් වහන්සේලා. ඉතින් මහා බෝධිසත්වයන් වහන්සේගේ තිබුණ එක ගුණයක් පිළිබඳවයි අපේ අවධානය යොමු කරගන්නේ පාරමිතාවන් ගැන සාකච්ඡා කරන්න මත්තෙන්. ඒ තමයි බෝධි සම්භාරය පුරණ කාලයේදී සමහර පුංචි අකුසලයන් සමහර භවයන් වලදී මහා බෝධිසත්වයන් වහන්සේ අතින් පව්කම් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි සඳහන් වෙලා තියෙනවා කිසිම කලෙක බොරු කියලා නැති බව. ඉතින් ඒ බොරු කීම ඒ තරම්ම ලාමකම පුද්ගලයන්ගේ සිරිතක් බවයි සඳහන් වෙන්නේ හුඟක් තැන්වලදී. ඉතින් ඒක හින්දා මේ බොරු කීම කියන එක ගැන අනිත් එක අපි දන්නවා අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී රාහුල හාමුදුරුවන්ට දුන්න අවවාද අතරින් බොරු කීම ගැන සඳහන් කරලා තිබුණේ අර මේ කිසිමම ආකාරයකින් ඕනම වැරද්දක් කරන්න පුළුවන් බොරුවක් කියන කෙනෙකුට එහෙම කරන්නේ නැහැ කියලා කිසිමම ආකාරයකින් කියන්න බෑ කියලා. බොරු කියලා අන් අයව රවට්ටන කෙනා අතින් අන්‍ය වූ කිසිම වරදක් කරන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරා. අපූර්ව උපමාවන් එක්ක රාහුල හාමුදුරුවන්ට අම්බලට්ටිකාවේදී. ඒතර අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය හරියම ලස්සනට මේ බොරු කීම කියන එකේ තියෙන වැරද්ද සඳහන් කරනවා. අනිත් හැම වැරද්දකටම වැඩිය දරුණු විදිහට. ඉතින් ඒ වගේම තමයි මේකත් එක්කම එකට එන මේ ඇත්තම කතා කිරීම කියන එකේදී අපි තියෙන්න ඕන ප්‍රතිපත්තියක් ගැන කතා කරලා ඉන්පසු අපි මේ පාරමිතාවන් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහි තියෙන අංගයන් ගැන. මොකද අපේ ජීවිතයට අත්‍යවශ්‍ය කරන කාරණාවන් හින්දා
ඒ ටික අපි තුළ තියෙන්නට ඕනේ. ඉතාමත්ම ප්‍රබලව දැනගන්නට ඕනේ කොහොමද දාන පාරමිතාව පුරන්නේ, කොයි විදිහටද සීල පාරමිතාව, කොයි විදිහටද නෙක්ඛම්මය, මේ විදිහට දානං සීලංච නෙක්ඛම්මං ප්‍රඥා වීරියන පංචමං කන්ති සච්ච මදිට්ඨානං මෙත්තුපෙක්ඛායි මේ දස කියලා. ඉතින් මේක මම මුල් කරගත්තේ මොකද මෙහෙත් තියෙනවා සත්‍යවාදී බව කියන එක. නමුත් මේ ගැන පොඩ්ඩක් පාරමිතාවන් වලට අපි අවතීර්ණ වෙන්නට මත්තෙන් දැනගන්න ඕනේ. මොකද බෝධිසත්වයන් වහන්සේ තුළ තිබුණ කිසිම විදිහකින් සිද්ධ නොවුන ලාමක පාප ධර්මයක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ බොරු කීම. ඉතින් බොරු කීමෙන් වැළකුණා කියලා තමන්ට විශාල හානියක් වෙන දෙයක්. අනිත් එක තමයි බොරු කීමෙන් වැළකීමෙන් ලොකු කුසලයක් වර්ධනය කරගන්න පහසුවෙන්ම පුළුවන්කමක් තියෙනවා. මොකද ඉක්මනින්ම සිද්ධ වෙන දෙයක්. ඇත්තටම ගත්තොත් එහෙම මේ බලන්න ප්‍රාණඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර වගේ දේවල් වලින් හොඳින්ම පහසුවෙන්ම වැළකෙන්න පුළුවන්. හරි. එතකොට ඒ මොකද කයෙන් කෙරෙන වැරදි වලට වැඩිය වචනයෙන් කෙරෙන වැරදි ඉක්මනින් කෙරෙන්න පුළුවන්, පහසුවෙන් කෙරෙන්න පුළුවන්. අරවට යම්කිසි දැන් වචනයක් පිට වෙන්න පොඩි කාලයක් යන්නේ. නමුත් සතෙක් මරන්න උපක්‍රම යොදන්න තියෙනවා. ඒ සතා ඒකට යම්කිසි ආකාරයක කාලයක් යනවා. හොරකමක් කරන්නත් එහෙමයි, කාලයක් යනවා. කාමයේ වර්ධව හැසිරීම එහෙමයි. එතකොට ඒවාට පරිසර සකස් කරගන්න ඕනේ. ඒවාට උපක්‍රම යොදා ගන්න ඕනේ. බොරු කීම කියන එක පාඩම කියන්න පුළුවන්. ඊළඟට වචනයෙන් වෙන වැරදි අතර කේලම්, පරුස වචන සහ හිස් වචන කියන ඒවාට වඩා බොරු කීම කියන එක ඉක්මනින්ම සහ හැම වෙලේම වගේ සිද්ධ වෙන්න තියෙන ඉඩ කඩක් තියෙන එකක්. ඒ අවස්ථාව උදා වෙන එක හැම වැරද්දකටම වගේ සම්බන්ධයි. ඒ කියන්නේ දැන් ප්‍රාණඝාතයක් කරන්න ගියත්, හොරකමක් කරන්න ගියත්, ඇත්තටම මේ ඒවා ගැන කවුරු හරි කතා කරොත් එහෙම මේ කේලම් කියන ඒවා, පරුස වචන කියන ඒවා, හිස් වචන කියන ඒවා නොවුනට කතා කරන්න ගියොත් එහෙම අර වගේ දේවල් ගැන, විශේෂයෙන් ওই කාමයේ වර්ධව හැසිරීම වගේ දේවල් ගැන ඒකත් එක්ක සමාන්තරව එකතු වෙලා බොරු කීම කියන එක එනවා. ඉතින් හැම වෙලේම වගේ කියවෙන්න තියෙන එක මේකෙන් වැළකෙනවා කියලා කියන්නේ ලොකු කුසලයක් සම්පාදනය කරගන්න පුළුවන් කියන එක. බොරු කීමෙන් වැළකෙනවා කියලා කියන්නේ. මේකත් එක්ක එකතු කරගන්න තියෙන අවස්ථා ටික, ඒ කියන්නේ බොරු කියන්න සිද්ධ වෙන අවස්ථා මොනවද කියලා. මොනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම මේ නොදක්නා ලද දේ දැක්කා කියලා කියන බොරු. මේ බොරු කියන අවස්ථා ටික. ඒ කියන්නේ අදිත්තේ දිට්ඨවාදිතා. ඊළඟට නොඇසූ දෙය අසන ලදයි කියන ලද බොරු. එතකොට අසුතේ සුතවාදිතා. ඊළඟට අමුතේ මුතවාදිතා, අවිඤ්ඤාතේ විඤ්ඤාතවාදිතා. එතකොට මෙන්න මේ විදිහට ඊළඟට දිත්තේ අදිත්තවාදිතා, සුතේ අසුතවාදිතා, මුතේ අමුතවාදිතා, විඤ්ඤාතේ අවිඤ්ඤාතවාදිතා කියන කාරණා 8ක් තියෙනවා. මේ 8ට අපි හැම වෙලෙම බලන මේ 8 නිසා තමයි, මේ 8ට අදාළව තමයි බොරු කියන්නේ. අර චුට්ටක් මේ විදිහට මේ කියවෙන දේවල් මෙච්චරයිනේ කියලා තේරුම් අරන් තබා ගැනීම අපිට ලොකු පහසුවක් වෙනවා වැඩ කරද්දී. දැන් අර අපි දන්නවනේ කුසීත වස්තු ටික, එතකොට ආරම්භක ධාතු, මේ වගේ දේවල්, ඊළඟට මේ ආඝාත වස්තු, ඒ කියන්නේ ඒ අපේ සාරාංශ වශයෙන්. ඒ වගේ මේ බොරු කියන ඒවාත් එහෙමයි. මොකද්ද? නොදක්නා දෙය දක්නාලද කියන අදිත්තේ දිට්ඨවාදිතා. ඊළඟට නොඇසූ දේ අසනා ඇසුවා. මම අහලා නැති දෙයක්. නොදැක්ක දේ දැක්කා කියලා කියනවා. අහලා නැති දේ අහලා තියෙනවා කියලා කියනවා. ඊළඟට ගාහන, ජීවයා, කාය ద్వාරයන් මූලික කරගෙන ආග්‍රහණය කර දේ, රස විඳ දේ සහ ස්පර්ශයෙන් ලැබු දේ, ඒ ටික මූලික කරගෙන යම් කිසි බොරුවක් කියවෙනවා නම් තමයි අමුතේ මුතවාදිතා කියලා කියන්නේ. හරිද? ඊළඟට මනසින් නොදන්නා ලද්ද දන්නා ලදයි කියන බව තමයි
අවිඤ්ඤාතයේ විඤ්ඤාතවාදිතා කියලා කියන්නේ. ඊළඟ දිත්තේ අදිත්තවාදිතා කියලා කියන්නේ දක්නාලද්ද නොදක්නා. ඉස්සෙල්ලා අපි කතා කරේ නොදක්නාලද්ද දැක්කා කියලා කියන එක. දැන් මේ කියන්නේ දක්නාලද්ද නොදක්කාන ලද බව කියනවා. අහපු දේ නොඇසුවා කියලා කියනවා. ඒ වගේම ගහන ජීවයා කාය ద్వාරයන්ගෙන් දන්නා ලද්ද නොදන්නා ලදයි කියනවා. සිතින් දන්නා ලද්ද නොදන්නා ලදයි කියන ඒවා තමයි මේ කියන අනාර්ය ව්‍යවහාරය කියලා මේවට කියන්නේ. මේ අතට කියන්නේ අනාර්ය ව්‍යවහාරය කියන්නේ ආර්ය වූ උත්තමයන්න් වහන්සේලා ව්‍යවහාර නොකරන අනාර්ය වූ මිනිසුන් පෘථග්ජන මිනිසුන් ව්‍යවහාර කරන කාරණා 8 තමයි මේ බොරු කියන මේ බුද්ධ ආදී ආර්යයන් විසින් හැම පවකටම වැඩිය පිළිකුල් කරන දෙයක් තමයි බොරු කියන එක. ඉතින් මේ ගැන හොඳට මෙනෙහි කරන්න ඕනේ. ජීවිතය රැක ගැනීම පිණිසවත් බොරුවක් නොකියන බව මහා බෝධිසත්වයන් වහන්සේගේ ස්වභාවය. ඉතින් ඒකින්ද මේ කාරණා 8 මොකද ඔයකින් විතරයි අපි අරමුණු අරන් තියෙන්නේ. ඔය කාරණාවලින් තමයි ඒ කියන්නේ චක්කු සෝත ගාන ජිහ්වා කාය මන. එතකොට ඇහෙන් සහ කනෙන් ගත්ත අරමුණු ඒවා වරදවා නොගත් ඒවා ගත්තා කියලා කියනවා, ගත් ඒවා නොදක්කා කියලා කියනවා. ඊළඟට චක්කු සෝත ගාන ජිහ්වා කාය කියන එක තමයි මුතේ අමුතවාදිතා අමුතේ මුතවාදිතා කියලා සඳහන් කරේ. ඊළඟට අපේ මනසෙන් දැනගත්ත දේවල් පිළිබඳව කියන බොරුති මේ කාරණා 8 අරගෙන චුට්ටක් විමසලා බලන්න මේ 8 ගැන ඇයි මම බොරු කියන්නේ කියලා. ඒ තියෙන ලාමක අකුසලයක් කියන එක. ඉතින් මේ 8න් වළක්වා ගන්නවා කියන්නේ හැබෑවටම බොහෝ සිහියෙන් ඉන්න පුළුවන් කියන එක. බොහෝ වීරයෙන් ඉන්න පුළුවන් කියන එක. මොකද ඉඳලා පුරුදු වෙන්න වෙනවා. මේක හොඳ අභ්‍යාසයක් මානසිකව කෙනෙකුට තමන්ගේ ජීවිතයට එකතු කරගන්න තියෙන හොඳම අභ්‍යාසයක් මේ බොරුවෙන් වැළකීලාම ජීවත් වෙනවා කියන එක. ඉතින් ඒක තමයි සත්‍යවාදී බව අපි පාරමිතාවේදී විස්තරයේදී මේ ගැන සාකච්ඡා කරමු තවදුරටත්. නමුත් මේ බොරුවෙන් වැළකීලා ඉන්නකොට මම මතක් කරන්න උත්සාහ කරන්නේ මේකත් එක්ක එන්න ඕනේ ප්‍රතිපත්තිය පිළිබඳව. අපේ පින්වත්නි අපි බොහොම මේ ධර්මය තුළ තියෙන මේ සාරාංශගත වැඩපිළිවෙල සහ අපේ ජීවිත නිර්මාණ කරගන්න සඳහන් කරලා තියෙන වැඩපිළිවෙල බොහොම අපූරුයි. දැන් Tamanට නොගැලපෙන මිනිසුන් ඉස්සෙල්ලාම හික්මවන්න උත්සාහ කරලා තවදුරටත් උත්සාහ කරලා Tamanට කොහොමවත්ම ඒ කියන්නේ ඉස්සෙල්ලාම සාමාන්‍ය දඩුවමක් දීලා බලනවා, ඊට පස්සේ ඊට වැඩි එහා ගිය දඩුවමක්, ඊට පස්සේ රිදෙන දඩුවමක් දීලා බලනවා, ඊට පස්සේ වඩාත් රිදෙන දඩුවමක් දීලා බලනවා. මෙහෙම ඔක්කොම කරලා බැරිම නම් ධර්මයේ සඳහන් වෙනවා මරා දමන්න කියලා. හරිද? මරා දමන්න කියලා කියනකොට ඒක ඊටාම් පැහැදිලි මේ ආර්ය විනයෙහි මරා දමනවා කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වලා තියෙනවා පින්නත්. හරිද? ඉතින් ඒ අර්ථ දැක්වීම වලට අනුව ගත්තම තමන්ගේ ජීවිතෙන් අයින් කරන්න කියන එකයි මේ මරා දමන්න කියලා කියන්නේ. එතකොට අන්න තමන්ගේ ජීවිතයෙන් යම්කිසි ආකාරයකින් අයින් කරනවා කියන එකේදී හරි අපූර්ව කලාවක් ඒක. මට මතක් වෙන්නේවත් නැති තත්යකට වාර ගන්න මතක් වුණා කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. අයින් කරනවා කියලා කිව්වහම අපිට එකපාරටම හිතෙන්නේ තල්ලු කරලා අයින් කරලා දැම්ම ආයෙ නෙවෙයි ආයෙ කතා කරන්නෙත් නැහැ, hina වෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ කියන එක. එහෙම නෙවෙයි. මගේ සිතට බලපාන්නේ නැති වෙන්න ඕන. කෙනෙක් හිතයි මතක් වෙන්නේවත් නැති වෙන්න ඕනද කියලා. හැබැයි ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට මතක් වෙන ප්‍රමාණයත් අඩු වෙනවාමයි. ඉතින් බලන්න මේක මේ වෙලාවේ වැදගත්කමක් තියෙන හින්දා මම මේ පොඩ්ඩක් මතක් කරන්න යන්නේ. මේ ප්‍රතිපත්ති ගැන අපිට මේ ප්‍රතිපත්ති කොච්චර සෞම්‍යද කියලා. දැන් අපිට ජීවත් වෙනකොට
අපේ වටේ ඉන්නවා මේ අපි කියන්නේ තමන්ගේ හැම පුද්ගලයෙක්ගේම ආසන්නයේ රැඳිලා ඉන්නවා මේ ඉතාමත්ම තමන්ගේ සිතුවිලිවලට ඍජුවම ඒ තැනැත්තාගේ සිතුවිලිවලට ඍජුවම බලපාන යම් පිරිස්. යම් පිරිස් ඉන්නවා පින්නත්නේ ඍජුවම සිතුවිලි වලට බලපාන. ඒ කියන්නේ දැන් මං ඉන්නවා නම් මට මගේ වැඩවලදී බලපාන කීප දෙනෙක් ඉන්නවා වටේ. ඒ කියන්නේ මගේ ආසන්නේ සමහරට අම්මා තාත්තා සහෝදරයෝ ළඟින්ම ඉන්න ආදරය කරන අය ඒ වගේම දරුවෝ ඒ වගේ මොනවා හරි කීප දෙනෙක් හිතවත්කම් තියෙන අය ඉන්නවා. මේ සාමාන්‍ය හුඟක් අය ඉන්නවා මම පොඩක් අහලා බලන්න ඕනේ මෙයාගෙන් අහලා බලලා තමයි කරන්න ඕනේ කියලා පවා අනිත් එක වචනයක් කිව්වොත් ඒක තදින්ම බලපාන ගුරුවරු එහෙම විශේෂයෙන්ම වචනයක් කිව්වොත් ඒක තමන්ගේ ජීවිතේට තදින්ම බලපාන කීප දෙනෙක් ඉන්නවා. මෙන්න මේ කීප දෙනා අතර මේ කීප දෙනාව පරීක්ෂාවට ලක් කරලා බලන්න ඕනේ හැම කෙනෙක්ම එතන පාප මිත්‍රයෝ ඉන්නවද කියලා. එහෙම ඉන්නවා නම් මොකද කරන්න ඕනේ? මේ පාප මිත්‍රයෝ බැහැර කරන්න කියලා කියන්නේ මිත්‍රත්වය නැති කරගන්න කියන එක නෙවෙයි. මිත්‍රත්වය තවත් තර කරගත්ත හැකි. බැහැර කරගන්නවා කියලා කියන්නේ තමන්ගේ සිතට බලපාන්නේ නැති තත්ත්වයට පත් කරගන්න ඕනේ. හැබැයි මේ බැහැර කිරීම ප්‍රායෝගිකව සිද්ධ කරද්දී කාලෙකට ඈත් කරලා තියන්න වේවි. ඒක හරි වැදගත් දෙයක්. ඈත් කරලා තියන්න කියලා කියන්නේ ආශ්‍රය අඩු කරලා තියන්න වෙයි. ඊට පස්සේ පුළුවන් ආයසරයක් ඒ කටයුතු කරන්න. හැබැයි ඒ මොකද බැඳීම් කියන ඒවා තාමත්ම භයානක තත්ත්වයක තියෙන්නේ අපේ ජීවිතවල. ඒ බැඳීම් වලදී ඒ ආසන්න වෙන්නේ ලං වෙන්නේ යම් විදිහකින් අසත්පුරුෂ මිනිසුන් නම් ඉතාම ලොකු ගැටලුවකට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. එතකොට දැන් මේ ඈත් කරන මනුස්සයා දන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව අපි තුල මෛත්‍රිය වර්ධනය වෙන්න ඕනේ. ඒතර මෛත්‍රිය වර්ධනය වෙනවා කියලා කියන්නේ කිසිම කාරණාවක් නැහැ. තමන්ගේ පැත්තෙන් යම් පාප මිත්‍රයෙක් කියලා හඳුනගෙන අයින් කරනකොට පින්නත් ඒ තැනත්තා දන්නේවත් නැහැ මේ අයින් කිරීම සිද්ධ වෙනවාය කියලා. මේ අයින් කිරීම සිද්ධ වෙනවාය කියලා ඒ තැනත්තා දන්නේවත් නැහැ. හොඳයි. ඔන්න ඔය වගේ තමයි අපිට තියෙන මේ කර්තව්‍ය මේ බොරුව කියන තැනේදීත් ආදේශ කරගන්න ඕන සමහර අය තමන්ගේ ජීවිතයේ තමන් හිතනවා මම කියන්නේ යම්කිසි ක්‍රමවේදයක් තියෙන්න ඕන කියන එකයි හැම දෙයකම සෞම්‍ය ක්‍රමවේදයක්. සමහර අය මට හම්බෙලා තියෙනවා හිතේ තියෙන දේවල් කියලා දාපුවම ඉවරයි. මම ඔය හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඕනම දෙයක් මම එළියට දාලා විවෘතව වැඩ කරන කෙනෙක් කියලා සඳහන් කරනවා. ඔය ධර්ම ප්‍රතිපත්තිය ඉදිරියට අරගෙන යද්දී කරුණාව කියන එක මෛත්‍රිය කියන එක පැහැදිලිවම තියෙන්නට ඕනේ. සමහර ඇත්ත තියෙනවා පින්නත් ඒ ඇත්ත එළියට දැම්මොත් හරි වැඩි දෙනෙකුට හානියක් වෙනවා විතරක් නෙවෙයි ඒ ඇත්ත අනාගත ගැටලුවකට පත් වෙන අවස්ථා තියෙනවා. මම මේ ඇත්ත කිව්වොත් මේ පිරිස අතර විශාල ගැටලුවකට පත් වෙන්න පුළුවන්. උදාහරණයක් අපි කියමු අපේ පවුලේ ඉන්නවා යම්කිසි සමාජික පිරිසක්. ඒ පිරිස අතර මොනවා හරි ගැටලුවක් වෙලා තියෙනවා. එක් පුද්ගලයෙක් මෙතන ඉන්නවා යම්කිසි ආකාරයට වංචනිකව කටයුතු කරන අපේ ඉඩම් කඩම් මොනවා හරි දේවල් ඔය පවුල් වල එන මුදල් බෙදා ගැනීමක් හරි මොකක් හරි ආපු වෙලාවක එක පුද්ගලයෙක් ඉන්නවා ඊටාම වංචනිකයි. එයා වංචාවක් කරලා තියෙනවා කියලා මම දැනගන්නවා. දැන් මමත් පවුලේ සමාජිකයෙක් කියලා හිතන්නකෝ. දැන් මං මේක හෙලි කළ යුතුව තියෙනවා. හැබැයි මට පුළුවන්කම තියෙනවා මේ වංචාව මේ තැනැත්තාට කියලා ආපහු හරවන්න කියලා හිතන්න. දැන් මං කළ යුත්තේ මොකක්ද? දැන් මම මේකත් කරනවා. ඒ වංචාව ආපහු හරවනවා කියලා කියන්නේ අපි හිතමු මුදල් ගැනීමක් තිබ්බා. ඉතින් මං ආපහු එතෙන්ට මුදල මෙයාට කියලා දැම්මෙව්වා. දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. දැන් මම හොඳටම දන්නවනම් අන් අයට මේ බව කිව්වොත් මෙතන ලොකු ගැටලුවක් වෙනවා. දීර්ඝ කාලීනව ඇති වෙන අවිශ්වාසය මේ සමගියට සම්පූර්ණ බාධා වෙනවා කියලා මේක මං වහගන්න ඕනේ. හැබැයි මම හොඳටම දන්නවනම් මේක නොකිව්වොත් මේ තැනැත්තා දිගින් දිගට වංචනික ධර්මයන් සිද්ධ කරනවා.
වංචනික කටයුතු සිද්ධ කරලා හානියක් වෙනවා. එයාටත් හානියක් වෙනවා. අනිත් අයටත් හානියක් වෙනවා කියලා යම් විදිහකින් අපිට තේරුනොත් අපි මොකද කරන්න ඕනේ? මේක නොකිව්වොත් හානියක් වෙනවා නම් ඒක කියන්න ඕනේ. එතකොට එහෙනම් ඇත්ත කියන්න ඕනේ. මේ ඇත්ත කියද්දිත් අපි ළඟ මේ ඇත්ත කතා කරන්න ඕනේ. වැසිය යුතු තැනක් තියෙනවා නම් ඒ ඇත්ත වැසීමෙන් අන් අයට යහපතක් වන්නේ නම් බොරු නොකියා ඒක වසාගත යුතුව තියෙනවා. ඒක වහගන්න ඕනේ. ඒ කියන්නේ ඒක ආවරණය කරගන්න ඕනේ. එහෙම ජීවිතේ කරුණාවෙන් කටයුතු කරන්න ඕන. වැරදි කරන අය ගැන අපිට කරුණාවක්, බොරු කියන අය ගැන විතරක් නෙවෙයි, වංචා කරන අය ගැන විතරක් නෙවෙයි, හැම වැරද්දක්ම කරන මිනිස්සෙක් කෙරෙහි අපිට කරුණාවක් උපදවා ගන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. එතන අපේ ජීවිතයට පුදුම ලාභයක් ලැබෙන කාරණාවක් ඒක. ඇයි එහෙම කියන්නේ? වැරදි කරන මිනිස්සු හින්දා, වැරදි කරන අයගේ වැරදි වැඩ හින්දා තියෙන අති මහත් වූ ගැටලුවක් තමයි මේ අපේ හිත දූෂණය වීම. හරිද? දන්නවනේ ඊ타ත්ම අසභ්‍ය වචන වලින් බයින්ඩ සූදානම් වෙනවා. පරුස වචන වැරදි කරවුවාම පරුස වචන කියන්න කියලා ධර්මයේ නැහැ. තමන්ගේ ප්‍රතිපත්තිය තියා ගන්න ඕනේ. ඔකට අපි හැමදාම අපේ පින්නන්තයට මතක් කරන්නේ මං කියන්නේ මනෝරූපයක් හදලා තියාගන්න කියලා. අන් අය බොහෝ ආකාරයේ වැරදි කරන අය වන්නට පුළුවන්. හැබැයි ඒ වැරදි නිසාවෙන්වත් මම එහෙම කරන්නේ නෑ කියන එක ගැන අන් අයගේ වැරදි හින්දාවක්වත් මගේ පැත්තට කිසිම වැරද්දක් අපි ඇතුල් නොකරගත යුතුයි කියන තැන අපි වාසය කරන්නටම ඕනේ. තේරුම් ගන්නටම ඕනේ. ඒක එහෙම විය යුතුමයි. ඇයි එහෙම විය යුතුයි කියලා කියන්නේ මේ නැත්තම් අපිට දඩුවම් විඳින්න වෙනවා Tamanට. ඇයි තරහ ගියොත් එහෙම මට රිදෙනවා, අනුන්ගේ වැරදි හින්දා මට රිදෙනවා. එහෙනම් අනුන්ගේ වැරදි වලට උපදෙස් දිය යුතු තියෙනවා සිහියෙන්, කල්පනාවෙන්. අන්න ඒ නිසා ඔන්න ඔය තැන්වලදී මේ කරුණාව, මෛත්‍රිය තියෙන්නට ඕනේ. තමන්ගේ පැත්තට ඒ වැරද්ද දේශයක් විදිහට ගත්තොත් ඒ වැරද්දේ සැබෑ තත්ත්වය දකින්නටත් බෑ. අනිත් එක තමන් විඳවන්නට පටන් ගන්නවා. නිදහසේ ජීවත් වෙන්නට බැරි වෙනවා. ඇත්ත තත්ත්වය වැහෙන හින්දා බොහෝ විට බොරු චෝදනා වගේ දේවල් අපිට යොමු කරන්නට සිද්ධ වුණොත් යම් විදිහකින් ඒක තමන්ගේ පැත්තට බොරුවක් කිව්වා වෙනවා. බොරුවක් කියන්නටත් බැරුව ඔන්න ඔය විදිහට වහා ගන්නට ඕන. බැරි වෙලාවත් ඇත්ත කියන්න වුණොත් ඒක කියන්න ඕනෙත් ඔය කරුණාව, මෛත්‍රිය පෙරදරි කරගෙන ඍජුව සහ මෘදුව. හරිද? ඍජුව සහ මෘදුව. එහෙනම් අර කියපු කාරණා 8ේදී අපි සත්‍යවාදී වෙන්න ඕන. ඒ සත්‍යවාදී බව තබාගත යුත්තේ වැසිය යුතු තැන්වල වසන්නටත්, නොවැසිය යුතු තැන්වල නොවසන්නටත්. ඇත්තටම වසාගත යුතු තැන අන් අයට අනර්ථයක්, දෙපාර්ශ්වයටම අනර්ථයක් සිද්ධ වෙන වෙලාවල් වල මේ වැසිය යුතු දේ නොවැසියොත් ඒක වැරද්දක්. ඒ වගේම අන් අයට අනර්ථයක් වෙනවා නම් වැසීමෙන් ඒක වැසීම වැරද්දක්. කියන්නේ කතා කළ යුතු තැන කතා කළ යුතුව තියෙනවා. අන්න ඒ කතා කරන්න ඕන ආකාරය තමයි ඍජු සහ මෘදු කියලා කියන්නේ. ඍජු කියලා කියන්නේ ඔය සත්‍යවාදී භවයේම තියෙන ඉතාම වැදගත් අංගයක්. ඒකට නම් ගොඩාක් සත්‍යවාදී වෙන්න ඕන. අපි ඇත්තටම එහෙම සත්‍යවාදීව කටයුතු කරොත් රටක් වුණත් මහා වේගෙන් දියුණු වෙනවා. අපිට නැත්නම් තමන් වුණත් ඉතා විශාල හොඳ පෞරුෂයකට පත් වෙනවා. ඒ කියන්නේ සතර අගතියකට වහල් නොවි ඉන්නට අපි හැම වෙලෙම වග බලා ගන්න ඕන. මොකක්ද මේ සතර අගතිය කියලා කියන්නේ? ඡන්ද, දේශ, බය, මෝහ කියලා කියනවා. බොරුවත් එක්ක, බොරුවෙන් වැළකීමත් එක්ක ගැළපීලා එන දේවල් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එතකොට මෙන්න මේ ඍජුභාවය තියෙනවා. ඍජුභාවය කියලා කියන්නේ ඡන්දයෙන් අගතියට යන්නේ නැතුව. ඒ කියන්නේ අපි හිතමු ගෙදර කියලා. සමහර ගෙදර ගෙවල් වල ඉන්න දෙමව්පියන්ට සමහර තමන්ගේම දරුවෝ ගත්තාම සමහර දරුවන්ට වැඩි කැමැත්තක් තියෙනවා. සමහර දරුවන්ට අකමැත්තක් තියෙනවා. එහෙම තියෙන අවස්ථා තියෙනවා මොනවා හරි කාරණාවක් හින්දා. තමන් වැඩියෙන් ආදරේ, වැඩියෙන් කැමති
කෙනාගෙන් ගැටලුවක් ආපුහාම වැරැද්දක් කරපුහම ඒ වැරැද්ද වහන ගතියක්, අනිත් එක්කෙනාගෙන් වැරැද්දක් ආපුහම ඒ වැරැද්ද විවර කරන ගතියක්. ඒ කියන්නේ තමන් අකමැති කෙනෙක් අපි සමාජය ගන්නකො. ඔකට හොඳම උදාහරණය දේශපාලනය. හරිද? රටේ පොදු ප්‍රශ්නවල තියෙනවා ඒ පොදු ප්‍රශ්න ගැන ඇත්ත කතා කරන්නට ඕන ස්වභාවයක් තියෙනවා. රටේ තියෙන පොදු ප්‍රශ්න පිළිබඳව ඇත්ත කතා කළ යුතුව තියෙනවා. එතකොට අන්න ඒ ඇත්ත කතා කරන්න ගියාම හුඟක් අය තමන් කැමති පක්ෂයේ පැත්ත අරගන්නවා. ඇත්ත කතා කරන්නේ නැහැ. කතා කර යුතු ඇත්ත පැත්තකින් තියලා තමන්ගේ කැමති පක්ෂයේ මතය මොකක්ද ඒ අනුව යනවා. අකමැති පක්ෂයේ මතය මොකක්ද ඒක හරි ගිය වෙලාවල් වල පවා, ඒක හරි කියලා දැනෙන වෙලාවල් වල පවා ඒකට විරුද්ධවම යනවා. අන්න දේශයෙන් අගතියට යනවා කියලා කියන්නේ ඒක. ඡන්දයෙන් අගතියට යනවා කියලා කියන්නේ අරක. ඊළඟට අමාරුම දෙයක් තමයි බයෙන් අගතියට යන එක නවත්ත ගන්න එක. බයයි. මේ කට්ටිය බලවන්තයි, මේ කට්ටිය මුදල් තියෙන අය, මේ කට්ටිය මට නොයෙකුත් බලපෑම් කරන්න පුළුවන් කියලා අර ඇත්ත වසා ගන්න ස්වභාවය. හැබැයි අපි ඇත්ත වහන තැනක් තියෙනවා. ඒ තමයි අපි බොරු කියන්නේ නැතුව. මම අර කලින් කිව්වේ. ඒ වගේ උදාහරණ තියෙනවා. අපි බොරු කියන්නේ නැහැ. හැබැයි ඡන්දයෙන් අගතියට ගිහිල්ලත් නෙවෙයි, බයෙන් අගතියට ගිහිල්ලත් නෙවෙයි, දේශයෙන් අගතියට ගිහිල්ලත් නෙවෙයි. අන් අයට විශාල පිරිසකට හානියක් වෙන හින්දා මුවින් නොබැන සිටිනවා, නිස්සද්දව සිටිනවා ඒ වෙලාවට. හරිද? එහෙනම් ඡන්ද, දේශ, බය, අනිත් එක මෝහය කියලා කියන්නේ මෝඩකම. ඔහේ කටමැද දුඩුනවා. කිසිම දෙයක් දන්නේ නැතුව, හරියට ඇත්ත తත්වය දන්නේ නැතුව ඔහේ කියවන ගතිය ඒ මෝඩකම නිසා කියන ඍජු භාවය නැති කරගන්න ඇද වෙන අය. ඉතින් අපි ඇද නොවි කෙලින් වාසය කරන්න ඕනේ. ඕකටයි කියන්නේ ධර්ම විනයෙහි ඍජු බව කියලා. නැතුව මේ හිතිච්ච වෙලාවට එකපාරටම Tamanට හිතිච්ච දේම කරන එකට නෙවෙයි ඍජු භාවය කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට ධර්මය තුලින් තමන්ගේ පෝෂණය සිද්ධ කර ගැනීම තමයි ඍජු ස්වභාවය කියලා කියන්නේ. එතකොට ඒ එහෙම කෙරෙන්න ඕනේ. ඊළඟට මේ ඍජුභාවයත් එක්ක එන මෘදුභාවය කියන එක අර කරුණාව මෛත්‍රිය මුල් කරගෙන එන දෙයක්. හැම වෙලේම ස්වරය මෘදු ස්වරයක් වෙන්න ඕනේ. ඇත්ත කිව්වත් ඒ ඇත්ත මෘදුව කියන්නට හැකියාවක් හැම වෙලාවකම අපිට තියෙන්න ඕනේ පින්වත්නි. ඇයි එහෙම කියන්නේ? ඒක නැත්තම් ඒ රළු පරළු ගති බෑ. ඍජු කියන්නේ ඍජු කියන ස්වභාවයේදී ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා කෙනෙක්. එතකොට ඒ කතා කරද්දී අර මේ පුරුදු කර ගන්නම ඕනේ. හුඟක් වෙලාවට අපි දකිනවා. ඒකටත් මම මේ දේශපාලන පැත්තම ගන්නම්. පසුගිය දවස්වල සමහර අය ඇත්ත කතා කරා අපි දැක්කම අයවැය විවාදයේදී. හැබැයි ඒ ඇත්ත කතා කරන විදිහ හින්දා එයා කියන දේ නම් ඒ ප්‍රතිවිරුද්ධ පාර්ශවය පිළිගන්න උවමනාව තිබ්බත් ඒ ප්‍රතිවිරුද්ධ අයට යම්කිසි කෙනෙක් එක පක්ෂයක පිරිසක් තවත් පක්ෂයක කට්ටියට ඇත්තක් කියනවා. ඒ කියන විදිහට ඒක ඇත්ත වුණත් පිළිගන්න හිතෙන්නේ නැහැ අර මිනිසුන්ට. ඔප්පු කරගන්න පුළුවන් ඇත්තක් තියෙනවා. රටටම බලපාන ඇත්තවල් කියවුණා. හැබැයි ඒ ඇත්ත ඒ කියන විදිහ හින්දා අන් අයට කිසිම විදිහකින් ඒක ඇත්තටම මූණ දෙන්න හිටියනම් ඒක නිවැරදි කරන්න හිටියනම් යා වැරද්දක් ගැන කියලා හිතන්නකො. නිවැරදි කරන්නත් බැරි වෙනවා ඒ කියන විදිහට. ඒ තරමටම මේ මානසිකත්වයන් වලට දැඩි බලපෑමක් එල්ල කරනවා. ඒක නොකර ඉන්න මට්ටමට කරන්න කියලා තමයි කියන්නේ. ඒතකොට අපේ ජීවිතවලත් අපි නිවස අරගෙන බලන්න. නිවසේදී වුණත් පින්නත් මේ සමහර ප්‍රශ්න තියෙනවා. චුට්ටක් මෘදු ස්වභාවයට ආවා නම්, චුට්ටක් හරි මෘදු ගතියකට ආවා නම් අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න. ඇත්ත කතා කරන ස්වභාවය හරියට ඒ ඇත්ත කතා කරන්න පුළුවන් නම් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව හැබැයි ඇත්ත කියන්නේ. බය නැහැ. එතකොට ලෝභයෙන් අගතියට ගිහිල්ලත් නැහැ, දේශයෙන් අගතියට ගිහිල්ලත් නැහැ. එතකොට එහෙම විශේෂයෙන් ඡන්දයක් හින්දා විශේෂයෙන් දේශයක් හින්දා අගතියට නොගිහිලා ඇත්ත කතා කරන එක අර ඍජු භාවය මෘදු ස්වරය කියන එක
මෘදු ගතිය කියන එක හැම වෙලේම තියෙන්න ඕන. අර නිකම්ම පරුස වචන මූලික කරගෙන ඇත්ත කතා කිරීමක් නෙවෙයි. ඒකින්ද ධර්මය කොච්චර සුන්දරද කියලා බලන්න අපිට ජීවත් වෙන්න ඕන කරන කොච්චර ක්‍රමවේද තියෙනවද කියලා බලන්න. මෙවැනි එක එක ක්‍රමවේද භාවිතා කරමින් තමයි මහා බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේගේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගන්නේ. හරිද? ඒ වගේ එක ලස්සන ක්‍රමවේදයන් ලස්සන උපක්‍රම පාවිච්චි කරමින්. ඉතින් ඒවා ගැන අපි කතා කළ යුතු වෙනවා බොහෝ වශයෙන් අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන හින්දා පාරමිතාවන් ගැන විග්‍රහ කරගත්තොත් හොඳයි කියලා මම හිතනවා. අපි බොහොම ගැඹුරු ධර්මයන් මේ කාලය තුල සාකච්ඡා කරා. පටිච්චසමුප්පාදය ගැන කතා කරා, විශේෂයෙන් මෛත්‍රිය, අනාත්ම ලක්ෂණය මේවා ගැන දීර්ඝ සාකච්ඡාවන් සිද්ධ කරපු හින්දා අපිට දැන් මේවත් එකතු කරගෙන කොහොමද මේ පාරමිතාවන් ටික කියන එක ගැන ටිකක් සරලව කතා කරන්න පුළුවන්. නමුත් එහි බොහෝ ලොකු ගැඹුරක් තියෙනවා. ඒකින්ද ජාතක කතාවන් ආදිය හදාරන්නට ඕන අපේ පින්නන්ත පිරිස. ඒ ජාතක කතාවන් ඇසුරෙන් මහා බෝධිසත්වයන් වහන්සේගේ චරිතාදර්ශය අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන හැම වෙලාවකම. ඒකින්දා අපි බලාපොරොත්තු වෙනවා මේ ජාතක කතාවනුත් මුල් කරගෙන කීපයක් හෝ මේ පාරමිතාවන් පිළිබඳව දීර්ඝ විස්තරයක් අපේ මේ වැඩසටහන තුළින් සිද්ධ කර ගන්නට අපේ පින්නන්ත අයට විශාල ලාභයක් වෙන්නට ඕන. ඉතින් ඒකින්දා මේවා ගැන හදාරන්න ටිකක් වැඩිපුර. මොකද කොහොමද මහා බෝධිසත්වයන් වහන්සේ දාන පාරමිතාව පූර්ණය කළේ? කොහොමද සීල පාරමිතාව පූර්ණය කරේ? කොහොමද නෙක්ඛම්ම ආදී වශයෙන් තියෙන මේ පාරමිතාවන් සම්පූර්ණ කරද්දී මහා බෝධිසත්වයන් වහන්සේගේ ඒ චර්යාව අපි හරියට විග්‍රහ කර ගැනීම 15 චරණ ධර්ම ටික හදාරුවා වගේ තමයි. ඒ කියන්නේ ඉතාම ප්‍රායෝගිකව ඒ දේවල් අපිට එකතු කරගන්න පුළුවන්. මොකද පෘථග්ජන ස්වභාවයේ ඉන්න උත්තමයෙක් තමයි මහා බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ. ඒ කියලා කියන්නේ මේ සෝවාන් පලස්තභාවයටවත් පත්වෙච්ච කෙනෙක් නෙවෙයි. ඉතින් එහෙම ඉඳගෙන ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන අවසානයේ දුෂ්කර ක්‍රියා මට්ටමටම යන්නේ. ඉතින් ඒ වගේ තත්වයකට පත් වෙනවා. එහෙම අවසානයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ මේ පාරමිතාවන්ගේ ශක්තියෙන්. මහා බෝධිසත්වයන්න් වහන්සේ කොයි විදිහටද මේ කල්පනා කරේ දීපංකර බුදුන් දවස කල්පනා කරේ කොහොමද කියලා අපි දන්නවා. මට මේ හුදකලා නිවනෙන් පළක් නැත. මමත් නිවිලා අන් අයවත් නිවා ගැනීම සඳහා කටයුතු කරනවාය කියලා මොනවද මේ බුද්ධ අංකුර කියලා හොයන්නට පටන් ගන්නකොට තමයි මේ පාරමිතා ටික ඉස්මතු වෙලා එන්නේ. ඉතින් ඒ පාරමිතාවන් සම්පූර්ණ කරගන්නවා. ඒ කාලය තුල මේ බොරු කිව්වේ නැහැ කියන එක තමයි ඊටම වැදගත් දේ. ඒකයි අපි අද දවසේ ඒ පිළිබඳව විශාල වශයෙන් සාකච්ඡා කරේ. බලන්න සත්‍යවාදී බව කියන එක තමන්ට කොච්චරනම් අවශ්‍ය වෙනවද කියලා ওই විදිහට අපි පුහුණු කිරීම කරන්න ඕන. මේ බොරුවෙන් වැළකීලා සතර අගතියෙන් වැළකීලා ඍජු සහ මෘදු ප්‍රතිපත්ති අරගෙන ගිහිල්ලා ওই කාරණා තුන තමයි මතක් කරේ. මොකක්ද? සතර අගතියෙන් වැළකෙන්නටත් ඕනේ, ඍජු සහ මෘදු ප්‍රතිපත්තියකට යන්නටත් ඕනේ, සත්‍යවාදී බවට පත් වෙන්නට ඕනේ. නොදක්නා දේ දැක්කා කියලාවත් දැක්කා දේ නොදැක්කා කියලාවත් කියන්නට බෑ. නොඇසූ දේ ඇසුවා කියලාවත් ඇසූ දේ නොඇසුවා කියලා කියන්නටත් බෑ. ඊළඟට අනෙකුත් ඉන්ද්‍රියන් වලට අදාළවත් ඒ ආකාරයටමයි. ඊට පස්සේ මනසින් දැක්ක දේ මනසින් දැක්කේ නැහැ කියලාත්, මනසින් නොදැක්ක දේ දැක්කා කියලාත් අපිට කියන්න බෑ. මේ කාරණා 8 අලුත් පරාසයක් විදිහට තියාගන්න. අර කුසීත වස්තු වල වගේ කියලා මම කිව්ව එකයි. එතෙන්දිත් තියෙන පරාසයක්. මෙන්න මේ ටිකේ තමයි මට මේ කුසීත හැඟීම් උපදින්න පුළුවන් කොටස. ඒ වගේ මෙන්න මේ ටිකේ තමයි මගේ අතින් බොරු කියවෙන්නේ. මෙන්න මේ ටික මම හරියට මම කිසිම විදිහකින් නොදක්නා දේ දැක්කා කියලා කියන්නේ නැහැ. නොඇසූ දේ ඇසුවා කියලා කියන්නේ නැහැ.
ඒ විදිහට ආග්‍රහණය කළ දේ රසවින්ද දේ ස්පර්ශ කළ දේ කියන ටිකයි මුත කියලා කියන්නේ. මේ විදිහට මේවයින් ආරක්ෂාවෙන්ඩ මනසින් දැක්ක දේ සහ මනසින් නොදැක්ක දේ කියන දේවල් ගැන. ඉතින් මේ පරාසය තේරුම් අරගෙන ඔන්න ඔය ටික අරගෙන මම මගේ ජීවිතය මේ මැරෙන්ඩ තියෙන ජීවිතයක්නේ නේද. මැරෙන්ඩ තියෙන මේ ජීවිතය මොන අහවල් දේකටද මේ බොරුවෙන් පෝෂණය කරන්නේ. මැරෙනකොට ඔක්කෝම දාලයන්ට තින ඇති මරණය කෙනෙක කොයි වෙලාවෙ දන්න. බොරුව ගැන ප්‍රත්‍යවේක්ෂා කරනකොට බොරුව ගැන නෙවෙන අපි හැම සීලයක් කැඩෙනකොට හැම්බලේම ඇයි මේ සීලය කැඩුණ මගේ අති කියලා ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න ඕනේ. එතකොට ඒකට හේතු හොයලා ඒ හේතු නැති කරන්න මකර වැඩ පිළිලක් හදාගණඩ ඕනන. එතකොට බොරුව ගැනත් අපි ප්‍රත්‍යවේක්ෂාවන් සිද්ධ කරනකොට බලන්නේ කොහොමද ඇයි මම මේ බොරුව කියන්න කියලා. ඒ බොරුව කියන්නේ මොනවාහරි දෙයක් හුඟක් වෙලාවට රැකගණ්ඩ තමයි පින්නත්නේ බොරු හොයන්නේ. එතකොට මේ රැකගණ්ඩ හදන්න මොනවද මරණයට පත්වෙනකොට සම්පූර්ණයම දාලායන්ට තියන් දෙවලෝ ඉඩං කඩං ආදී දේවල්හිද හරියට පව් කරගන්න මිනිසු බොරු කියනව තරන්නෙවේ හරියට පව් කරගන්නවා. මේ වගෙන සමහරයට හිතල බැලුවොත්න් සමහර අය අපාය ගිහිල්ලා සමහර ඉඩං කඩං හින්දා. හැබැයි සමහර විට ඒ ඉඩං කඩම් භාවිතා කරලා නෑ මුළු ජීවිත කාලෙටම. හරි නමුත් අතහැරලනෑ මං අහලතියෙනවා සමහරය තියෙන තැනවක්වත් දන්නේ නෑ හැබැයි මේකට මහා ලොකු ආරවුල් ඇති කරගන්න ස්වභාවයන් තියෙනවා. ඉතින් ඒවා ගැන හොඳට හිතර බැලුත් මේ තමන්ගේ පැත්තෙන් සත්‍යවාදී බව ආරක්ෂා කර ගැනීම කියන එක පෙන්නත්නේ හැම දේටම වැඩිය වැදගත්වන ඉඩං කඩන් ගෙවල්දොරවල් යානවාහන ආදී මේ හැමදේටම වැඩිය සත්‍යවාදීවීම ඉතා වැදගත්වෙනවා. විශේෂයෙන්ම පෞරුෂයක් ඇතිවෙන්නට නං ජීවිතය ලොක්කු පෞර්ෂයකින් යුක්තව තමන්ට ජීවත්වෙන්ට ඔන්න හැම්වෙලේම ඇත්ත කතා කරලා ජීවත්වෙන්ට ඒ ඇත්ත කතා කිරීම පැහැදිලිවම ඇත්ත කතා කරන කෙනෙක් කියලා සත්‍යවාදී කෙනෙක් කියලා සත්‍යයෙන් සත්‍යය ගලපලා කියන කෙනෙක් කියලා බොරුව කියන්න ගත්තොත් එක බොරුවක් කියන්න ගත්තොත් එකකින් අතහැරියොත් මේ ඇත්ත තත්ත්වය වචන 1000කින්වත් ඊට පස්සේ ඒ කියපු බොරුව ආවරණය කරන්න ගම බොරු 1000ක් විතර කියන්නට වෙනවා. වචන 1000කින්වත් මේක බේරන්ඩ බැරුව වෙනවා. එතකොට මේ වගේ බොරු කියන අයට මේ කරන්ඩ බැරි පාපයක් නෑ විතරක් නේ සතර අපාය ලගින්ඩ වෙනවා. ඉතින් ඒක හින්දා මේ ඊළඟට බොහෝ අපකීර්තිය පැතිරෙනවා. බොරු කියන කෙනා ගැන බොහෝ අපකීර්තිය පැතිරෙනවා. ඇති මේවා ගැන අපි හොඳින් බලන්ඩ ඕනෑ බවබෝග සම්පත් නැතිවෙන ඒවා අපකීර්ති පැතිරෙනවා. සමාජයකට මුහුණ දෙන්නට බැරිවෙන සබකෝලය කියන ඇතිවෙන්ට පටන් ගන්න රිජුව මූුණ දෙන්නට ඕන සමාජයකදී තමන්ට නොහැකියාවක් තියෙනවා. මේ වගේ බොරු කියන කෙනා ඒවෙලා වගේම තමයි මුලා වෙලා තමයි කාලක්‍රියා කරන්නේ. ඒඇන මරණය වරද්ද ගන්නවා කියන එක දුගතිගාමී වෙනවා කියන එක තමයි මේ කාරණාවන් විශේෂ විපාක වසයෙන් සඳහන් කරන්න තියෙන්නේ. මේ බොරුවත් එක්ක ගෙවන ජීවිතය ගැන විශේෂයම ළඟඉන්න අයට ඇතිවෙන ඒ විශ්වාසනීය බව නැතිකම ඉතාම දරුණු තත්ත්වයක්. ඒක මොකද ඊට පස්සේ එක සැරයක් හරි ඔය විශ්වාසය කියන එක කඩාගන්නට එපා පින්නත්නේ ජීවිතය ජීවත් කරවද්දී එහෙම දෙයක් වුණොත් ඒක තමන්ගේ අනාගතය සඳහා ඉතාම අහිතකර විදිහට බලපාන්නේ. මොකද ඊට පස්සේ අර අපි දන්නවන්නේ හොඳටම මේ විශේෂයෙන් මේ රටෙත් බොරු කියන කට්ටියක් ඉන්නවා. ඒ බොරු කියන කට්ටිය පිළිබඳව ඉතින් එතනින් එහාට ආය කාගවත් පිළිගැනීමක් නෑ. ඒ පිළිගැනීමක් නැතුව ජීවත්වෙන්ට ගිහාම හරි අමාරු ජීවිතය ජීවත් කරවන්න ගෞරවනීය චරිතයක් විදිර ජීවත්වෙන්නට හැමලේ උත්සාහ කරන්න ඕනේ. එකද හිත රැක ගැනීමේ මේ වැඩ පිළිවෙලවල් ක්‍රමාණුකූලව අපි ඉදිරියට ගණ්ඩ හැම මොහොතකම උත්සාහ කරන්න තමන්ගේ මානසික තත්ත්වය අමාරුවෙන් හොදැන් ඔය අපි කතා කරපු සතර අගතිය කියන එක ඒ සතර අගතියට වහල් වෙන්නේ නැතුව යම්කිසි කෙනෙකුට
ජීවත්වෙන්ට පුළුවන්කම තියෙනවා නං හරිද ඒ තැනැත්තා බොහෝම වටින චරිතයක් බවට පත්වෙනවා එයාට හැමවෙලීම ඇත්තටම මේවා සම්පූර්ණ කරගණ්ඩ කවුහරි උත්සාහ කරොත් පින්නත් නෙවේ සීලයක් හරියට විශේෂය දැන් අපි බොරුව විතරක් ගණ්ඩක බොරුව කියන එකෙන් වැලකෙන්ට උත්සාහගත්තොත් හේතු හොයන්ට ඕනනේ සමහර වෙලාවට කොච්චර උත්සාහ කරත් බොරුම කියවෙනවා එතකොට හේතුව හොයන්ට වෙනවා අන්නේ හේතුව හොයන්ඩ තමන්ගේ පැත්තෙන් ඕන කරන වැඩපිළිවෙල අරගෙන යනකොට හුඟාක් වෙලාවට හම්බෙන හේතුව තමයි ලෝභය දේශය වගේ දේවල්ති මේවා අයින් කරන්න විදර්ශනාවක් වැඩෙන්ට ඕනෑ කියන එක තේරුම් ගණ්ඩ පුළුවන් වෙනවා හොතටම අමාරුවෙන් ලොකු වීරයක් කරගෙන බොරුවෙන් වැලකිලා ඉන්ඩ පුළුවන් සීමාවක් තියෙනවා හැබැයි විදර්ශකයාට බොරු කියන්ට අවශ්‍යතාවයක් එන්න ඇතකොට අර හිර කරගෙන ඇත්ත කියාගෙන ඉන්නට අවශ්‍ය නෑ විදර්ශකයාට නිදහසේ සත්‍යවාදියෝ ජීවත්තෙන්ට පුළුවන්කම තියෙනවා ඒක එක පැත්තක් අනිත් පැත්ත තමයි විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ ඊටාම ප්‍රබලම දේ තමයි මේ කියන මේ විශ්කම්බන ප්‍රහාණ ආදී අපි දන්නා වූ සමහර දේවල් මේ ජීවිතයේ සුවයෙන් වාසය කරන්න පුළුවන්කමක් ලැබෙන විදර්ශනා සිද්ධ කරනවා වගේම වෙනත් ආකාරයකින් හරි විශ්කම්බන ප්‍රහාණයක් සිද්ධ කරගත්තොත් මේ ඇතිවෙන නොසන්සුන්කම් නැතිවෙන හින්දා අපිට මේ බොරුවෙන් වැළකෙන්න පුළුවන්කම තියෙනවා මේ වගේ නොහැකියාවක් තියෙනවා නම් යම් අකුසලයකින් අත මිදෙන්නට අන්න ඒකට මූල හේතුව හොයන්න වෙනවා මූල හේතුව හොයනකොට අපිට හම්බෙන්නේ සමාධි ප්‍රඥා ආදිය නොමැතිකම සීලය කැඩෙන්නට මූල හේතු හොයන්න ගියාම අවිද්‍යාවමයි හම්බෙන්නේ. ඉතින් අවිද්‍යාවට හේතු වෙන්නේ සමාධි ප්‍රඥා ආදී ගුණාංගයන් තමන් තුළ වර්ධනය වෙලා නැති හින්දා. එතකොට අද මට මාව පාලනය කරගන්න බැරි තත්යක තියෙනවා නම් මේ බොරුව නිසා හෙට මට පාලනය වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කර ගැනීමේ ප්‍රබල අවශ්‍යතාවයක් තියෙනවා. අද මට පාලනය කරගන්න බැරුව තියෙනවා නම් හෙට මට පාලනය වෙන්න පුළුවන් තත්ත්වයකට මගේ මානසිකාරය පත් කර ගැනීමේ අති විශාල අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මේවා හොඳින් හිතලා බැලුවොත් එක වැරැද්දක් නවත්ත ගන්න ලොකු උත්සාහයක් ගත්තොත් පරිපූර්ණ වශයෙන් අපිට පරිපූර්ණ වශයෙන් නවත්ත ගන්න උත්සාහයක් ගත්තොත් පින්නන්නේ අවසානයේ නවතින්නේ සෝවාන් පරස්ත පුද්ගලයෙක් බවට පත් වෙලා ප්‍රත්‍යක්ෂ කර හේතු හොය බොරු කියන්න හේතු වෙන හේතු හොය තමන් ඒවා නැති කරමින් බොරුවෙන් ගැලවිලා ගියොත් අන්තිමට අනෙකුත් වැරදිවලටත් හේතු වෙන දේවල් තමන්ට ප්‍රකට වෙනවා. ඉතින් ඒක හින්දා පුළුවන්කම ලැබෙනවා නිවැරදිව ඒ වැරදිවලින් අත මිදලා ජීවත් වෙන්න. එහෙනම් සාරාංශයක් වශයෙන් අපි බොරු නොකියා ඉන්න ඕන බොරු කියන්න වෙන අනාර්ය වූ ව්‍යවහාර 8ක් ගැන අපි කිව්වා. ඒ ගැන අවධානය යොමු කරගන්න. අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය ආදී සූත්‍ර ධර්ම වල දේශනා කරලා තියෙන දේත් මතක් කරා. ඊළඟට මේ බොරු නොකිය ඉන්නකොට සමහර වෙලාවදී වැසිය යුතු තැන් වසන්නට නිහඬව සිටිය යුතු බව සඳහන් කරා. කරුණාවෙන් මෛත්‍රියෙන් මේ දේවල් කරන්නට ඕන. ඒක හින්දාම සතර අගතියෙන් වහල් නොවි ඍජු සහ මෘදු ප්‍රතිපත්තියක ඉඳගෙන මේ කටයුතු සම්පාදනය කරගන්න කියලා මතක් කරා. ඉතින් එහෙම කරන කෙනෙකුට චිත්ත සමාධියක් වර්ධනය වෙන එක නම් අපේ පින්වත්නි මේ කටයුතු අතරේ හොඳින් අත්විඳලා බලන්න සමාධියක් වර්ධනය වෙන එක නම් නවතින්නේ නැහැ. ඔය විදිහට සත්‍යවාදීව ජීවත් වුණොත්. ඉතින් ඒකින්ද හැම දිනම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා මහා බෝධිසත්ව චරිතයට සමාන්තරව තමන්ගේ චරිතය හොඳින් වර්ධනය කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නටත් සසර ජීවිතය සූපපත් කරගන්නටත් උතුම් නිවනින් සැනසෙන්නටත් මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කොටදිනියාවේ පදිංචි ජේ.ඩබ්ලිව් චතුර මහතා සහ එස්.ඒ. ටිලානි නිමල්කා සුබසිංහ මහත්මිය කියලයි.
ජේ.ඩබ්ලිව් චතුර මහතා සහ එස්.ඒ. ටිලානි නිමල්කා සුබසිංහ මහත්මිය. 2021 දෙසැම්බර් 17 වෙනි දින පළමුවෙනි ජන්මදිනය සමරන ටී.ඩබ්ලිව් ටියානා විජේනායක දියණියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පැතීමටත් සුජීවත්ව වාසය කරන දෙපාර්ශ්වයේම දෙමව්පියන් නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම දෙපාර්ශ්වයේ මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් ඒ පිරිස බලාපොරොත්තු වෙන ආකාරයටම ජේ.ඩබ්ලිව් ටියානා විජේනායක දියණියට යහපත් උපන් දිනයක් වේවා, නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එම දියණිය ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දෙනාම චතුර මහතා, ටිලානි නිමල්කා මහත්මිය ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දෙනාටම මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය නිසාවෙන් ජනිත වූ කුසලයන් හේතු කොටගෙන කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. යම් දුකක් කරදරයක් වන්ට තිබේ නම් ඒ සියලු දේ දුරු වේවා. කායික මානසික සුවය ලැබේවා. සසර වසන තුරාවට පාප මිත්‍ර ඇසුරකට පත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ අය නමින් මිය පරලෝක ගියා වූ සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්න්ද සුගතියෙන් සුගතියට පත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ජයමග පිළිසරණ මනුෂ්‍යත්වය වෙනුවෙන් හෘදයාංගම ලබඳියාව. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිදු කරගෙන යනු ලබන අන්තර් කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානය පින්වත්නි විශාල යහපතක් සිද්ධ කරන භික්ෂු ගිලන් උපස්ථානයක් සිද්ධ කරන මධ්‍යස්ථානයක්. එම මධ්‍යස්ථානයේ කටයුතු සම්පාදනය කරගන්නට අපිට හැකියාව ලැබිලා තියෙන්නේ අපේ පින්වන්ත පිරිසගේ දෛනික දායකත්වය හේතු කොටගෙන. ඉතින් දෙසැම්බර් 13 වෙනිදා සහ අද දින දෙසැම්බර් 17 මේ දායකත්වය ලබාගත් පින්වන්ත පිරිසට පුණ්‍ය අනුමෝදනා කිරීම සිද්ධ කළ යුතුව තියෙනවා. ඉතින් දෙසැම්බර් 13 දායකත්වයෙන් කටයුතු කරලා තියෙන්නේ 2021 නොවැම්බර් 30 වෙනි දිනට වසර 2ක් සපිරුණ පහන්දි වින්දාරා දියණියගේ දෙමව්පියන් කියලායි සඳහන් කරලා තියෙන්නේ. වසර 2ක් සපිරුණ පහන්දි වින්දාරා දියණියට නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කුසල් ශක්තිය ලැබේවා කියන අරමුණෙන් වගේම කරුණාතිලක පවුලේ සැමට නිරෝගී සුවය ලැබේවා කියන අරමුණෙන් තමයි මේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු පහන්දි මින්දාරා දියණියට නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම එම දෙමව්පියන් ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටමත් උතුම් යහපත සිද්ධ වේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. ඒ වගේම සසර වසනාතා කල් කිසිදු බාලයෙක්ගේ ඇසුරකට පත්වන්නට හේතු සකස් නොවේවා. ඒ වගේම මේ පිරිස නමින් මිය පරලෝ ගියා වූ සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනම සුඛී සුවපත් භාවයට පත් වේවා. හැම දිනාටම සසර වසනාතා කල් කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා අපි මේ පිරිස වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ ආයතනයේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ප්‍රියංගනී මහත්මිය ඇතුළු පවුලේ සැම කියලා සඳහන් කරලා තියෙන්නේ. අපවත් වේදාල් ස්වාමීන් වහන්සේලාටත් දයාබර මෑණියන්ගේ 26 වන ගුණ සමරුව නිමිත්තෙන් වගේම පියාණන්ගේ 22 වෙනි ගුණ සමරුව නිමිත්තෙන්ද දයාබර නැන්දාගේ 5 වන ගුණ සමරුව නිමිත්තෙන්ද සියලු මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා පිණිසද දෙසැම්බර් 1 වෙනිදා උපන් දිනය සමරුව ශම්මි ගයාන් පුතුටත් දෙසැම්බර් 17 උපන් දිනය සමරන පියුමි උදාරා දුවටත් ආශිර්වාද කිරීම පිණිස මේ පින්කම සිද්ධ කරනු ලබනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු විශේෂයෙන්ම ශම්මි ගයාන් පුතණුවන් පියුමි උදාරා දියණියන් ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. දීර්ඝායුෂ වේවා. මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු
අනතුරකට පත් නොවේවා, කායික මානසික සුවදායක තත්ත්වයට පත්වේවා. ඒ වගේම හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා. ඒ වගේම මේ අය බලාපොරොත්තු වෙන ආකාරයටම මිය පරලෝකීය සියලුම ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා. ඒ අතන්ද සුවයෙන් සුවයට පත්වේවා. සුගතියෙන් සුගතියට පත්වේවා. සාන්ති උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම මේ දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ජයමග පිළිසරණ මනුෂ්‍යත්වය වෙනුවෙන් හෘදයාංගම ලබඳියාව. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.